ලොවට පියෙක් අවශ්‍යයි කියන්නා වූ ව්‍යාපාරයත් සෙන්ටර් චර්ච් එකත් වෙනුවෙන් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අප විසින් මෙම වෙබිනාර් එක ආරම්භ කරලා තිනවා ගෝලත්වයේ උදෙසා හදවත කියන්නා වූ වෙබිනාර් එකට ඔබ ධෛර්යමත් කරා අලුතෙන් සිතන්ට ඒ වගේම ගෝලත්වය කියන්නා වූ විෂය ගැන වෙනත් ආකාරකින් බලන පිණිස අපි ඔබට ආරාධනා කරා. ඒ වගේම මේ ස්ථානයේ සිටින නායකයන්, පාලකවරුන්ට, සංවිධාන නායකයන්ට අපි කතා කරන්න කැමති, විශේෂයෙන්ම නායකයා ගැන කතා කරන්න කැමති. මේ මාතෘකාව වෙන්නේ ගෝලයන් සාධන නායකයා. ඒකේ අදහස මොකක්ද? අපි මේකේ කාරණාවලට යන්න ප්‍රථමයෙන් මම මේ සන්ධ්‍යාවේදී අපේ දේශකයන් වඳුන්වා දෙන්න කැමති. ඊට ප්‍රථමයෙන් කැමති කාරණා කිහිපයක් කියන්න කැමති. මුළු සැසිවාරය පුරාවටම ඔබගේ කැමරාව සහ ඔබේ මයික්‍රොෆෝනය අපි සංදි කරලා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ ප්‍රශ්න අසයි කියලා. ඔබගේ ප්‍රශ්න අසද්දී පල්ලෙහා තිබෙනා වූ ඒ Q&A icon එක තුලින් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම මේට ගැළපෙන වැදගත් ප්‍රශ්න අහන්න රෙවරන් එඩ්මන්ඩ් කතා කරලා කියන කාරණාව තමයි නිවැරදි ප්‍රශ්න අහන එක ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබගේ ප්‍රශ්න අපට ලැබෙන අතරින් අපිට තිබෙන කාල සීමාව තුළ පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔබ තෝරාගත් භාෂාවෙන් ඔබ අසන්න කැමති නම් සිංහල ද්‍රවිඩ භාෂාවෙන් ඔබගේ තිරේ පල්ලෙහා තිබෙනා වූ ඒ අයිකන් එක පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබගේ භාෂාව තෝරගන්න. ඒක සමගාමී පරිවර්තනයක් වෙන්න යනවා. ඒ වගේම ඔබට පුළුවන් ඊටත් පල්ලෙහෙන් තිබෙනවා ඔරිජිනල් ලැන්ග්වේජ් එක අහෝසි කරන්නට ඔබ ඒ බොත්තම ක්‍රියාත්මක කරපුවාම ඔබට ඔබේ තෝරාගත් භාෂාවෙන් විතරයි ඇහෙන්න යන්නේ. ඊට පස්සේ අපි බ්‍රේක්අවුට් රූම් එකට යන්න යනවා සතිವಾರයෙන් පස්සේ. ඒ ස්ථානේ කුඩා කණ්ඩායමක් ලෙස මුණ ගැසෙන්න යනවා. ඒ ස්ථානේ අපි සාකච්ඡාවල් පවත්වන්නට යනවා. මම විශ්වාස කරනවා අද දවසේ බ්‍රේක්අවුට් රූම්ස් වලට ඔබ සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාවලට සහභාගී වෙයි කියලා ඒ සම්බන්ධව අවශ්‍ය මඟ පෙන්වීම අපි සතිವಾರයේ අවසානයේදී දෙනවා. අපේ දේව 16ට නව හඳුන්වා දීමක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු කවෙනන්ට් ෆෙලෝෂිප් සභාවේ ප්‍රධාන දේවදාසය. ඒ වගේම ඉන්ටෙන්ෂනල් ඩිසබල්ෂිප් මේකින් කියන්නා වූ ගෝලත්ව ව්‍යාපාරයේ පුරෝගාමී නායකයව සිටිනවා. ඒ වගේම ඔහුට සේවයේ දෙආකාර ආශාවක් තිබෙනවා. පළවෙනි එක තමයි දේව වචනය දේශනා කිරීමත්. ඒ වගේම ඔහු හොඳ ගුරුවරයෙක් වගේම මෙන්ට කෙනෙක් ගෝලයන්. ඒ වගේම 2012දී ඔහුගේ සභාව ඉතාමත්ම අලංකාර විදිහට ඔහුගේ නායකත්වයේ තවත් නායකයන් දෙදෙනෙක්ට ඔහුගේ සභාව බාර දෙනවා. එවැනි පසුබිමක් ඔහු හරිගස්සලා තිබ්බා ඒ සභාව තුළ. ඒ වගේම ඔහු පොත් ගණනාවක කතෘවරයෙක්ව සිටිනවා. ඒ කතෘවර ඒ වගේම ඔහු විවාහ වෙලා තිබෙනවා. පාස්ටර් ඇන්ට විවාහ වෙලා සිටිනවා. ඇය ඔහු සමග ලෝකෙ පුරාවට සේවය කරමින් ගමන් කරන ඔහු සමග. ඒ වගේම ඔහුට ඉතාමත්ම පරිපූර්ණ සහායිකාවක් ලෙස ඔවුන්ගේ එකට සේවය කරනවා. ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේ ආශිර්වාද ලබලා තිබෙනවා දියණියන් දෙදෙනෙක්ගෙන්. අපි ඔහුගේ කාලේ වැඩිපුර ගන්නට යන්නේ නැතුව රෙවරන් එඩ්මන්ඩ් චාන්වි තමත් ආදරෙන් අපි පිළිගන්න කැමති ගෝලයන් සාධන නායකයා සම්බන්ධව කතා කරන පිණිස. ඔහු ආරම්භ කරන්න ප්‍රථමයෙන් අපි යාඥාවෙන් මේක ආරම්භ කරන්න කැමතියි.
මේක දෙවියන් වහන්සේ දුන්නා වූ අවස්ථාවක්. මෙවන් කාලයකදී අපේ දේශය තුළ ස්වාමින් වහන්සේ අපේ හදවත් උණුසුම් කරන්නට ඕන, ජීවනයට පත් කරන්නට ඕන. ඒ වගේම උන්වහන්සේ තුළ තිබෙනා වූ සත්‍යතාවයේ වචන අප තුළට ගෙනල්ලා අපේ ජීවිත පරිවර්තනය කරන්නට අවශ්‍යයි. අපි දන්නවා නායකයාගේ ජීවිතය වෙනස් වුණොත් සභාව ඒ වගේම දේශය වෙනස් වෙන්න යනවා කියලා අපි ආඥා කරමු. ස්පියාණෙනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ ඔබ වහන්සේ දී තිබෙන අනර්ග අවස්ථාව නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අසන්ට තේරුම් ගන්නට ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති ලබා ගන්න. ස්වාමිනී අපි ආඥා කරනවා මේ ස්ථානයේ ඉන්න හැම නායකයෙක් එඬේරෙක් අපි සමග සහභාගී වෙන. ස්වාමිනී අපි ආඥා කරනවා ජීවිතේ පරිවර්තනයක් වෙන්න. ස්වාමිනී අපේ ජීවිත කීකරුකමෙන් ඔබ වහන්සේගේ වචනයට අනුගත වෙන්න ඔබ වහන්සේ උපකාර කරන්න. ඔබ වහන්සේගේ දාසයාව ආලේප කරන්න. ඔබ වහන්සේගේ ආත්මෙන් පුරවන්න. ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචන අපිට ආලෝකමත් වෙන්න සලස්වන්න. ස්වාමිනී අපි යාඥා කරනවා අපිට අහන්නා වූ ඇහුම්කන් දෙන්නා වූ දෙසවන් දෙන්ට, ඒ වගේම පිළිපදින්නා පිළිගන්නා වූ හදවතක් දෙන්ට, ඉගෙන ගන්න සුළු හදවතක් දෙන්ට, කීකරු වෙන හදවතක් ඔබ වහන්සේ දෙන්ට. ස්වාමිනී අපි තුල කැමැත්ත දෙන්ට අපේ ජීවිත වෙනස් කරන්නට අපි යාඥා කරනවා. අපේ ජීවිත වෙනස් කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හැම කෙනෙක්ටම සුබ සන්ධ්‍යාවක්. මම සිංගප්පූරුවෙන් එඩ්මන්ඩ් චාන්. ඉතාමත් ප්‍රීතියක් ඔබ සමග සිටීම. මම අගේ කාලය ආරම්භ කරන්නට යන්නේ දේව වචනය සමග. යෙසායා 41 වෙනි පරිච්ඡේදය 9 සහ 10 වෙනි පදයේ දෙස බලමින්. මා විසින් පොළවේ කෙළවරින් අල්ලාගෙන එහි සීමාවලින් කැඳවාගෙන නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ පහකර නොදමා තෝරා ගතිමි කියා මා විසින් කියන ලද්දා වූ නුඹ බය නොවන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේ. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නේ. මේසේ මගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණුතින් නුඹ උසුලන්නේ. මම නායකත්වය ගැන ඉගෙන ගත්ත දෙයක් තමයි ජීවිතය ඇවිල්ලා සංකීර්ණයි. නායකත්වය කියන්නේ අභියෝගාත්මක තැනක්. බොහෝ වෙලාවට අපි තේරුම් ගන්නට අවශ්‍යයි නායකත්වය සහ ගෝලත්වය එකට ක්‍රියා කරනවා. මේ දෙක වෙන් කරන්නට හැකියාවක් නැහැ. නායකයන් ගෝලයන් වෙන්න අවශ්‍යයි. ගෝලත්වයේ සිදු සභාව වර්ධනය වෙන්නේ නැහැ නායකත්වයක් ඒ සභාව තුළ තිබෙන්නේ නැත්නම්. අපි නායකත්වය ගැන කතා කරද්දී අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි බය කියන්නව කලාපයෙන් ඉවත් වෙලා ඇදහිල්ල කියන කලාපයට එන්න ඕන. කොහොමද අපි අවිනිශ්චිත කාලවල වලදී නායකත්වයට ඇතුල් වෙන්නේ? කොහොමද දේව භක්තික නායකත්වයේ සභාව තුළට ගෙනෙන්නේ? අව්‍යාජ නායකත්වයක් සභාව තුළට ගෙනෙන්නේ. ඒ වගේම අභිප්‍රායික ගෝලත්වයක් සභාවට ගෙනෙන්න ඕන. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ මම දකිනවා මේ පද දෙක යෙසායා 41 9 සහ 10 කතා කරලා කියනවා. දෙවියන් වහන්සේ අනර්ග පොරොන්දු තුනක් දෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රකාශන තුනක් තියෙනවා. ඒ අපේ නායකත්වයේ නැංගුරම පළවෙනි ප්‍රකාශනය තමයි මම නුඹව තෝරා ගත්තෙමි. 9 වෙනි පදේ කතා කරලා කියනවා. වාතාවරණය ගැන අපේ අවධානය යොමුනට යෙසායා ඔහුගේ අවධානය දෙවියන් වහන්සේ වෙත තබනවා. තවත් වචනකින් කියනවා දෙවියන් වහන්සේව ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රය කරගත්තා ඔහුගේ ප්‍රපේතමේ නායකත්වය තුළ. අපි කළ යුතු දේ තමයි අපි දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ අය. අපි විශේෂ නිසා නෙමේ අපිව තෝරාගත්තේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි. උන්වහන්සේ අපිව නායකත්වයට කැඳෙව්වෙත් ඒ ආකාරයෙන්ම උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි. මම නුඹව තෝරා තිබෙනවා. දෙවෙනි ප්‍රකාශනය තමයි බය නොවන්න මම නුඹ සමග සිටිමි. තවත් වචනකින් කතා කරලා කියනෝනම් උන්වහන්සේ විශ්වාසවන්ත තැනැත්තාගෙන් ඇස් අහකට ගන්න එපා. විශ්වාසවන්ත කෙනාගේ කෙරෙහි අපේ ඇස් තියන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ නොවෙනස් වෙන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා මම නුඹ සමග සිටිමි. ඒ නිසා අපි බය වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ අභිමුඛත්වයේ සිටිනවා නම් උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්නවා නම් තුන්වෙනි ප්‍රකාශනය තමයි මම නුඹේ දෙවියන් වහන්සේ 10 වෙනි පදේ. බය නොවන්න තැති නොගනින්න. මම නුඹේ දෙවියන් වහන්සේ. තවත් වචනකින් කියනවා නම් අපි අධෛර්යමත් වෙන්න හොඳ නැහැ. නායකත්වයේ බර වැඩි වෙන්න පුළුවන්.
සමහරක් වෙලාවට අපි කියයි ස්වාමිනි මගේ බර සැහැල්ලු කරන්නට. නමුත් බොහෝ දෙවියන් වහන්සේ බර සැහැල්ලු කරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට ශක්තිය දෙනවා ඒ බර උසුලා ගන්නට යන. උන්වහන්සේ අපේ ශක්තිය වැඩි කරනවා. උන්වහන්සේ කියනවා මම නුඹ සමග සිටිනවා. නුඹව ශක්තිමත් කරන්නට, නුඹව උසුලා ගන්නට. දෙවියන් වහන්සේ තමයි අපේ ශක්තියත් අපේ ප්‍රඥාවත්. මම ඔබට කියන්න කැමති නායකත්වයට මේක අදාළ කර ගැනීමට. මොකද නායකත්වය කියන්නා වූ රාමුව තුළ හැම නායකම මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න ගැටලුව තමයි අපි මුහුණ දෙන. ගැටලුව ඉතා විශාලයි. තවත් වචනයකින් කියන්නේ ස්වාමිනී ඒ ප්‍රශ්නේ විශාල වැඩි, ඒක ඉතා මහත්. දෙවියන් වහන්සේගේ පොරොන්දුව තමයි බය වෙන්න එපා. මම නුඹව තෝරගෙන තිබෙනවා. මම නුඹව කැඳවාගෙන තිබෙනවා. ඒ නිසා ඔබ දකිනවා නම් නායකත්වයේ බරක් ලෙස ඒක බරයි කියලා අධෛර්යමත් වෙන්න එපා. අතාරින්න එපා. මන්ද දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. මමයි නුඹව තෝරාගත්තේ. අපි කවුද කියලා අපි ගැන නෙමේ අවධානය දෙන්නේ. අපි දෙවියන් වහන්සේ කවුද උන්වහන්සේ කෙරෙහි තමයි දෙන්නේ. උන්වහන්සේ තමයි කැඳවුවේ අපිව තෝරාගත්තේ. අපි උන්වහන්සේ කෙරෙහි අවධානය දෙද්දී අපේ දෙවියන් වහන්සේ විශාලයි බව දකින්න. මම සරල සමීකරණයක් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ විශාල නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ කුඩා වෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ කුඩා කියලා දැක්කොත් ප්‍රශ්නේ විශාල වෙන්න යනවා. අපි සේවය කරන දෙවියන් වහන්සේ විශාලයි. කිසි ප්‍රශ්නයකට දෙවියන් වහන්සේට වඩා විශාල නැහැ. දෙවෙනි අර්බුදය තමයි නායකයන්ට තිබෙන. අපිට තිබෙන සම්පත් හිඟයි. කාර්ය විශාලයි, අපිට තිබෙන සම්පත් හිඟ වෙනවා. දෙවෙනි කාරණාව. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මම නුඹව තෝරගෙන තිබෙනවා. මම නුඹ සමගයි කියලා පොරොන්දු වෙනවා. මේක දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්. උන්වහන්සේගේ අභිමුඛත්වය අප සමග තිබෙනවා. දෙවියන් වහන්සේම අපිට අවශ්‍ය සයල්ල සම්පත් සපයනවා. අපි උන්වහන්සේ විශ්වාස කරන්නට ඕන ඇදහිල්ලෙන් සහ යාඥාවෙන්. දෙවියන් කැඳ වූ දෙවියන් වහන්සේ අපට අවශ්‍ය සම්පත් සපයනවායි කියලා. තුන්වෙනි බාධාව තමයි නායකයෝ මුහුණ දෙන ප්‍රගතිය ඉතා සෙමින් සිද්ධ වෙන්නේ. ගැටලුව ඉතා විශාලයි, සම්පත් හිඟයි. තුන්වෙනි එක තමයි ප්‍රගතිය ඉතා සෙමින් සිද්ධ වෙන්නේ. මේ මාගුන්දෙද දෙවියන් වහන්සේ කියනවා මම නුඹ තෝරාගෙන තිබෙනවා. මම නුඹ සමග සිටිනවා. ඒ වගේම උන්වහන්සේ පොරොන්දු වෙනවා මම නුඹට උපකාර කරනවා. ඔබ අධෛර්යමත් වෙන්න එපා. මන්ද මම නුඹේ දෙවියන් වහන්සේ මම උපකාර කරමින් නුඹව ශක්තිමත් කරන්නට යනවා. මම නුඹව උස්ලා ගන්නට යනවා මගේ දකුණ අතින්. ධර්මිෂ්ඨකමේ දකුණ අතින්. මෙතන වචනේ කතා කරලා කියනවා ඒ විශ්වාසවන්ත දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන කියනවා. මම ඔබව ධෛර්යමත් කරන්න හැටි නායකයන් ලෙස. දෙවියන් වහන්සේගේ වචනයට අපි එන්න ඕන නිතරම. ඒක තමයි ජීවමාන වචනේ. ඒක තමයි සති දෙකකින් මේ පාඨමාලාව අපි අවසන් කරන්නට යනවා. මොකද දෙවියන් වහන්සේගේ වචනයට තමයි අපි එන්න යන්නේ. මේ සන්ධ්‍යාවේදී මම ඔබ සමග බෙදා ගන්නට යන නායකත්වය ගැන. මොකද නායකත්වය ඉතා වැදගත්. මොකද ඔවුන් තමයි මඟ පෙන්වීම දෙන්න යන්නේ. ඒවා ඔවුන් තමයි දෙවියන් වහන්සේගේ සෙනගට නිසකකම දෙන්නේ. දෙවියන් වහන්සේගේ පරමාර්ථයට ගමන් කරන්නටත්, උන්වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කරන්නටත්, උන්වහන්සේගේ කැඳවීම තුල ඒ දේවල් කරමින් උන්වහන්සේට මහිමය ගෙනෙන්න අපි ආරම්භ කරමු. පළවෙනි අපේ ඒ නායකත්වය ගැන තිබෙන කාරණාව කතා කරමු. නායකත්වයේ තුල තිබෙන පරීක්ෂාවන් නැත්නම් නොමගට යවන මුලා කරන දේ කාරණා බලමු. මම ඔබට කතා කරන්නට යනවා කාරණා 4ක් මුලාව ගෙනියන. පළවෙනි මුලාව තමයි කාර්ය බහුලකම නැමැති මුලාව. බොහෝ වෙලාවට නායකයන් ඔවුන් ගැන සිතනවා ඔවුන් කාර්ය බහුලයි කියලා තමයි සිතන්න කැමති. ඇයි අපි හිතනවා වැදගත් මිනිස්සුયો කාර්ය බහුලයි. ඒ නිසා අපි හිතනවා කාර්ය බහුල නම් තමයි අපි වැදගත්. භයානකකම තමයි අපිට පුළුවන් ප්‍රමාණයට වඩා කාර්ය බහුල වෙන්න. මතක තියාගන්න
කාර්ය බහුලකම නෙමේ ප්‍රශ්නේ. ජේසුස් වහන්සේත් ඔහුගේ සේවය තුළ කාර්ය බහුල වුණා. බයිබලයේ කතා කරලා කියනවා එක අවස්ථාවකදී ඔහු ඒ තරම් කාර්ය බහුලව සිටියා. දේශනා කරමින් සිටියා. ඔහුට ඛණ්ඩවත් වෙලාවක් තිබ්බේ නැහැ. නමුත් ප්‍රශ්නේ තමයි කාර්ය බහුලකම නෙමේ. ප්‍රශ්නය තමයි අධික ලෙස කාර්ය බහුල වීමයි. සමහරක් වෙලාවට නායකයෙක් ලෙස මං අහනවා ඔබ කාර්ය බහුලද? මම කියනවා කතා කරලා මම බලාපොරොත්තු වෙනවා අර්ථවත් ලෙස කාර්ය බහුල වෙන. අර්ථවත් ලෙස කාර්ය බහුල වෙයි කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ මම දෙවියන් වහන්සේගේ කාරණා සම්බන්ධ උන්වහන්සේගේ කැමැත්ත තුල උන්වහන්සේගේ කාලයේදී ඒවා ඉෂ්ට කරන පිණිස උන්වහන්සේගේ කැඳවීම සම්පූර්ණ කරන බහුල. මම මගේම න්‍යාය පත්‍රයක් එක්ක කාර්ය බහුල නෑ. මම වැඩසටහන් වලින් කාර්ය බහුල නෑ. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ තෝරාගත් වෙලාවල් ගැන මම නායකයෙක් ලෙස මේව දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම කැමැත්තට මම සංවේදී වෙනවා. මම කියන්න හදන්නේ මේකයි. අපි දෙවියන් වහන්සේගේ කැඳවීමේ යෙදී සිටිනවා. ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමට සංවේදී නම් තවත් වචනකින් කතා කරලා කියනවා නම් මගේ ආත්මාර්ථකාමීත්වයේ මුදුන්පත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට මහත් දේ කරන්න ඕනයි කියලා මම යන්නේ නැත්නම් අපි ලෑස්තිනම් සරලව දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ වෙලාවට උන්වහන්සේගේ පරමාර්ථයට උන්වහන්සේගේ මහිමය පිරිස කරන්නට අපි ඒක කරන විට එතන තිබෙනවා මහත් විවේකයක්. හොඳ හුස්මක් ගන්නට නිදහස් වෙන්න විවේක ගන්නට මන්ද ජේසුස් වහන්සේ කියනවා මාගේ වියගහ පහසුය මාගේ බර සැහැල්ලුය මාගේ වියගහ පහසුවේ ඒක කාර්ය බහුල එකක් නෙමේ. ස්වාමින් වහන්සේ තුල විවේක ගන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව යන්නට ඕනවට වඩා කාර්ය බහුල වෙන්න එපා බොහෝ දේවල් වල. දෙවියන් වහන්සේ ඉදිරියේ සිටමින් ආණ්ඩ ස්වාමිනී මට මඟ පෙන්වන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම මොකක්ද මගේ ජීවිතයට? දෙවෙනි පරීක්ෂාව තමයි නායකත්වයට එන සාර්ථකත්වයේ මුලාව. තවත් වචනකින් කියනවනම් අපි හිතනවා ගොඩක් වෙලාවට අපි කොච්චර දේවල් කරන්න තමයි අපි සාර්ථක වෙන්නේ. අපිට එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලැබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ ක්‍රියාවන් සාර්ථකත්වය මත රැඳෙන්නේ නැහැ. අපේ සම්බන්ධතාවය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කුරුසියෙන් ඒ කරුණ කොටගෙන තමයි සමගි වුණේ. දෙවියන් වහන්සේ සතුටට පත් වෙන්නේ නැහැ අපි කරන දේවල් වලින්. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ කීකරුකමයි. ඒ නිසා සාර්ථකත් වෙන්න ඕන නැත්නම් විශාල සේවයක් ගොඩනගන්න ඕනයි කියන අදහස සමහරක් වෙලාවට තියෙන භයානකකම තමයි ආත්මාර්ථකාමීකම් එව්වලින් නැගී සිටින්න පුළුවන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට වඩා තේරුම් ගන්න ඕන. සේවයේ විශාල වුණත් ඒක කුඩා වුණත් ප්‍රමාණය නෙමේ වැදගත් වෙන්නේ. වැදගත් වන කාරණාව තමයි ස්වාමින් වහන්සේගේ කැඳවීමද. ස්වාමින් වහන්සේ කැඳවලා තිබෙනවා නම් විශාල සභාවකට මඟ පෙන්වන්නට විශාල සේවයකට මඟ පෙන්වන්නට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒට විශ්වාසවන්ත වෙන්න. නමුත් ස්වාමින් වහන්සේ කුඩා සභාවකට මඟ පෙන්වන්නට කැඳවමින් කුඩා සේවයක් කරන්න තිබෙනවා නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒට විශ්වාසවන්ත වෙන්න. මම සේවය ආරම්භ කරද්දී ස්වාමින් වහන්සේ මාව ගෙනිච්ච කුඩාම සභාවට ඉතාමත්ම සෙමින් වර්ධනය වෙන සභාවක්. මම ඒ ස්ථානය තුළ ඉතාමත් ප්‍රීතියෙන් සැනසීමේ විවේකයෙන් හිටිය. ඇයි මගේ ඉලක්කය වුණේ විශාල සභාවකට මඟ පෙන්වන්නට නෙමේ. මගේ ඉලක්කය වුණේ දෙවියන් වහන්සේගේ පරමාර්ථයන් ඉෂ්ට කරන්නට. ඒ වගේම ගෝලත්වයේ යෙදෙන්නට. ඒ වගේම ගෝලත්වයේ ගොඩනගන නිරෝගී සභාවක් ගොඩනැගීම. ඒක සාර්ථක අපිට විප්ලවීය නිර්වචනයක් ඕන සාර්ථකත්වයට. සාර්ථකත්වය තමයි ප්‍රඥාවන්ත ගබඩාකාරීත්වයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන පිණිස. ඒ එක වචනකින් කියන්න පුළුවන්. ඒක තමයි කීකරුකම. තුන්වෙනි පරීක්ෂාව තමයි ටැලන්ට් හැකියාවන්ගෙන් පිරිපුන් වීම. මෙතන තිබෙන භයානකකම තමයි බොහෝ පිරිපුන් නායකයන්ගේ තියෙන දුර්වලකම තමයි ඔවුන්ගේ හැකියාව මත පදනම් වෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට දෙවියන් වහන්සේගේ පරමාර්ථයන් ඉෂ්ට කරන්නට. ඒක එහෙම වෙන්න බෑ. නායකත්වයේ ඇවිල්ලා
තමන් විසින් කළ යුතුයි කියන කාර්යභාරයක් නෙමේ. නායකත්වය කියන දෙවියන් වහන්සේ මත යැපෙමින් ශුද්ධාත්මයන් වහන්සේගෙන් උපකාර ලබන්නට ඕන. ඒ නිසා තමයි ශුද්ධාත්මයන් වහන්සේ මත යැපෙද්දී උන්වහන්සේගේ ප්‍රඥාව බලය මත යැපෙද්දී අපි තුල මහත් විවේකයක් තියෙනවා. අපි එතකොට අපේම හැකියාවන් ගැන හිරවෙන්ට යන්නේ. අපි එහෙම වුණොත් දෙවියන් වහන්සේ මත නොයැපෙන තැනකට එනවා. හතරවෙනි පරීක්ෂාව තමයි ආධිපත්‍ය පරීක්ෂාව. ඔබ දන්නේ ඔබගේ චරිතය කොයි වගේද? යමෙකුගේ චරිතය කොයි වගේද කියලා දැනගන්න බෑ ඔහුට ආධිපත්‍ය ලැබෙනකම්. අපිට නායකයන් හැටියට ආධිපත්‍ය ලැබිලා තිබෙනවා පාලනය කරන්න පීඩා කරන්නට නෙමේ උපකාර කරමින් අන් අයව ශක්තිමත් කරන්න සන්නද්ධ කරන්නට නිදහස් කරන්නට උන්වහන්සේගේ සෙනගව මෙහෙ සේවයට. ඒ ආධිපත්‍ය දීලා තිබෙන්නේ තමුන්ව උසස් කරගන්නට නෙමෙයි. ආධිපත්‍ය අපිට දීලා තිබෙන්නේ මෙහෙ කරන පිණිස. ජේසුස් වහන්සේ කතා කරලා කියනවා මනුෂ්‍යයා පැමිණියේ සේවය ලබන්ට මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්ට නෙමේ සේවය කරන්නටත් බොහෝ අය උදෙසා මිදීමේ මිලයක් කොට දෙන්නටත්. මේ කාරණා හතර තමයි හැකි නායකත්වයේ තියෙන ප්‍රශ්න හතර. කාර්ය බහුලකම, සාර්ථකත්වය, ටැලන්ට්, ආධිපත්‍යය. අපි නායකත් ගෝලත්වය සහ සේවකත්වය ගැන කතා කරපුවම මේ පරීක්ෂාවන් ජය ගන්න ජේසුස් වහන්සේ තුල ඉන්න ඕන. මම කියවන්න කැමති පොතක් තිබෙනවා Redefining Leadership කියලා. ජෝසප් කියන කතුරුවරයා විසින්. ඔහු තමයි Moody Bible Institute එකේ ප්‍රෙසිඩන්ට්. මේ පොතේ ඔහු ලියා තිබෙනවා දෙආකාරයක නායකයන් ඉන්නවා. ඔහු කතා කරලා කියනවා පළවෙනි ආකාරයේ නායකයා තමයි දෙවෙනි ආකාරයේ නායකයා තමයි චරිතයෙන් මඟ පෙන්වන නායකයා. පළවෙනි එකන තමයි ප්‍රතිඵල මත ගෙන යන නායකයා. ඔහුගේ ක්‍රියාකාරකම් ප්‍රතිඵලත් එක්ක තමයි මඟ පෙන්වන්නට යන්නේ. අනිත් එක්කෙනා චරිතය කරුණු කොටගෙන තමයි මඟ පෙන්වන්නේ. මේ වර්ග දෙක අතර පැහැදිලි කිරීමක් කරනවා. ඔහු කියන දේ මම කෙටියෙන් කියන්නම් තේරුම් ගන්න පිණිස. මේ නායකත්වයන් දෙආකාරය ගැන. මේ ප්‍රතිඵල බලාගෙන ඉන්න நாயකයා තමුන්ව නායකයෙක් ලෙස හඳුන්වා ගන්නවා. නමුත් චරිතය මඟ පෙන්වන නායකයාව ඔහුව හඳුන්වා ගන්නේ සේවකයෙක් සහ අනුගාමිකයෙක් ලෙසයි. ප්‍රතිඵල මත පදනම් වෙන නායකයා සාර්ථකත්වයේ මනින්නේ ලැබෙන ප්‍රතිඵල වලින්. නමුත් චරිතයෙන් මඟ පෙන්වන නායකයා ඔහුගේ සාර්ථකත්වයෙන් මනින්නේ චරිතයේ සිදුවෙන්නා වූ ධනවාදී ගුණ සහ සේවක හදවතයි. ඒ වගේම ප්‍රතිඵල බලා සිටින නායකයා මනුෂ්‍යව පාවිච්චි කරනවා ඒ එන්ටර්ප්‍රයිස් එක ඉස්සරහට ගෙනියන්න. නමුත් චරිතය පදනම් වෙච්ච නායකයා සංවිධානය පාවිච්චි කරනවා මනුෂ්‍යව ගොඩනගන්නට. හතරවෙනිව කියනවා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක්කෙනා ඔහු තමයි සංවිධානයේ කේන්ද්‍රය. නමුත් චරිතය ගොඩනගන නායකයා ක්‍රිස්තුස් වහන්සේව සංවිධානයේ කේන්ද්‍රය කරනවා. පස්වෙනි එක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක්කෙනා නායකත්වයේ චරිතය මඟ පෙන්වන නායකයා ඒගොල්ලන් ඒ ස්ථානයේ ඉන්නේ ජේසුස් වහන්සේට සේවය කරනවා. සංවිධානයක් තියෙන්නේ ජේසුස් වහන්සේට මෙහෙ කරන පිණිසයි කියලා විශ්වාස කරනවා. හයවෙනි කාරණාව තමයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එයා ඇවිල්ලා නිලදූරයන්ගේ බලය ආධිපත්‍ය ගැන විහිදනවා. නමුත් චරිතය පදනම් කරගත් නායකයා ඔහු සදාචාරාත්මක ආධිපත්‍යයක් අත කතා කරනවා. චරිතයෙන් තමයි මඟ පෙන්වන්නේ. ඊළඟ කාරණාව තමයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නායකයා ස්ථාවරු කිරීමත් අන් අයගේ පිළිගැන්මත් බලාපොරොත්තු වෙනවා. නමුත් චරිතයත් එක්ක කියන එකන ඔහු අන් අයව තහවුරු කරමින් ඔවුන්ව ශක්තිමත් කරමින් ධෛර්යමත් කරනවා. හත්වෙනි කාරණාව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක්කෙනා ඔහුගේම මඟ පෙන්වීම හොයනවා. නමුත් චරිතය ඔහු විශ්වාස කරනවා. ඔහුගේම දුර්වලකම දැනගෙන දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් උන්වහන්සේගේ මඟ පෙන්වීමත් හොයනවා. 9වෙනි කාරණාව
ප්‍රතිඵල හොයන නායකයා හරි තරගකාරී. නමුත් චරිතයෙන් මඟ පෙන්වන්න ඔව් අනිත් අයත් එක්ක එක්කාසු වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ වැඩේ ගොඩනංවන්නට ක්‍රියා කරනවා. 10 වෙනි කාරණාව ප්‍රතිඵල හොයන නායකයා. ඔහු සංවිධානයේ CEO වෙන්න හිතනවා. නමුත් චරිතයෙන් මඟ පෙන්වන්න ඔහු දකින්නේ ඔහුව ඒ සංවිධානයේට එඬේරයි. අපි එඬේරුන් සේවකයන් ලෙස වර්ධනය වෙන්න අවශ්‍යයි. ගෝලත්වය කේන්ද්‍ර කරගත් නායකත්වයේදී අපි බොස් නෙමේ. අපි ඇවිල්ලා සේවකෙක්. සේවක නායකයා උත්සාහ කරනවා අන් අයව ශක්තිමත් කරන්නට. ජේසුස් වහන්සේ දුන්නා වූ ආධිපත්‍යයේ කරුණ කොටගෙන නායකයන් ලෙස. චරිතයෙන් මඟ පෙන්වන නායකයෙක්. අපි මේක නිවැරදි කරගත්තාම අපේ සංවිධානයේ විශාලත්වය නෙමේ. අපි ඉටු කරලා තිබෙන දේවල් නෙමේ. චරිතයයි වැදගත්. අපි අහන්න ඕන නායකයෙක් හැටියට අපි මොනවද කරන්න ඕන? මම උන්වහන්සේ තුල චරිතය ගොඩනගා ගන්නවා. මම නායකයෙක් හැටියට කොහොමද අනිත් අයට මඟ පෙන්වන්න ඕන? මම ඔබ සමග බෙදා ගන්නට යනවා. නායකයෙක් තුල තිබෙන දක්ෂතාවයන් පහක් ගැන කතා කරන්නට යනවා. පළවෙනි කාරණාව තමයි දූරදර්ශී බව. මොකද දූරදර්ශී හැකියාවන් කියන්නේ? ඔහු පළවෙනි ස්වාමින් වහන්සේගේ දර්ශනය ලබා ගන්නවා. ඔහු දර්ශනය ස්වාමින් වහන්සේගෙන් ලබා ගත්තාම යාඥාවෙන් වචනය අධ්‍යයනයෙන් ස්වාමින් වහන්සේව සෙවීමෙන් ඔහු ඒ දර්ශනය ස්වාමින් වහන්සේට දෙනවා. බෙදා ගන්නවා. අපි දර්ශනය ලබා ගත්තට පස්සේ ඒ දර්ශනය තවත් වචනකින් කියන අපි ගිහිල්ලා කියන්නේ අපි ගෝලයන් වෙන සභාවක් වෙමු කියලා කියන්නේ මේකයි දර්ශනය. අපි උත්සාහ කරනවා ගෝලයන් පුහුණු කිරීම තුළින් ඒක ශක්තිමත් කරන්න, සන්නද්ධ කිරීම තුළින් ශක්තිමත් කරන්න. අවසානයේදී අපි ඒ දර්ශනය ආඥා කරනවා. අපි නායකයෝ රැස් කරලා අපි උපකාර කරනවා දර්ශනය අයිති කරගන්නට. එවිට ඔවුන්ම ඒ දර්ශනය අයිති කරගෙන ගෝලයන් කරමින් ගෝලයන් බිහි කරන ගෝලයන් වෙමින් ඒ විශ්දර්ශනය අල්ලගෙන මේ දූරදර්ශී නායකත්වය අවශ්‍යයි. මේ දර්ශනය ගැන කතා කරන එක විතරක් නෙමේ. මේ දර්ශනයෙන් තදින් ඒත්තුගෙන දේ වචනයෙන් පැහැදීම ලබලා ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබලා ඒ දර්ශනය බෙදා ගන්නවා. ඊට පස්සේ ඒ දර්ශනයට ඉෂ්ට වන පිණිස අන් අයව සන්නද්ධ කරලා අපි මොනවද කරන්නේ? ඒ දර්ශනයට ඔවුන් ආඥා කරලා අරිනෝ. ඒ දර්ශනය රැගෙන යන පිණිස ඉදිරියට ඇගෙන යන පිණිස. 2 තිමෝති 2:2 කතා කරලා කියන මම නුඹ මගේ බොහෝ සාක්ෂි කරන්න නුඹ මගෙන් අහපු දේ උගන්වන්න සමර්ථ විශ්වාසවන්ත අයට බාර දෙන්න. දෙවෙනි දක්ෂතාවය තමයි තීරණ ගැනීමේ හැකියාව. නායකයන් නිවැරදි තීරණ ගන්නට අවශ්‍යයි. අපි කොහොමද හරි තීරණ ගන්නෙ? අපි ඇහුම්කන් දෙනවා. අපි දෙවියන් වහන්සේටත් උන්වහන්සේගේ වචනයටත් ඇහුම්කන් දෙනවා. අපි ඇහුම්කන් දෙන්න අපි වටා තිබෙන්නා වූ අවශ්‍යතාවයන් වලට ඇහුම්කන් දෙනවා. අපි දෙවියන් වහන්සේගෙන් ඊට පස්සේ ඉල්ලනවා ප්‍රඥාව. ස්වාමිනී අපිට නිවැරදි තීරණ ගන්නටත් ඒට අවශ්‍ය නිවැරදි ක්‍රියාවල් ගන්නටත් මඟ පෙන්වන්නට. ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව අපි ඒ වගේම අන් නායකයන්ට ඇහුම්කන් දෙනවා. ඔවුන්ගෙන් අපි ඉගෙන ගන්නවා. අපි අහනවා ප්‍රශ්න. ඔබ මේ වගේ අවශ්‍යතාවයකදී මොනවද කරේ? ඔබට උපකාර කරේ මොනවද? හොඳම දේවල් මොනවද ජීවිතයේ අත්දැකීම්? අපි ඇහුම්කන් දීලා ඉගෙනගෙන අපි ඉගෙන ගන්නා වූ දේවල් ක්‍රියාවට නංවනවා. අපි ඉගෙන ගන්නවා නිවැරදි තීරණ ගන්නට ස්වාමීන් වහන්සේට ඇහුම්කන් දීමෙන්, එකිනෙකාට ඇහුම්කන් දීමෙන්, අන් නායකයන්ට ඇහුම්කන් දීමෙන්. ඊට පස්සේ අපි මේ ඉගෙනගත්තු දේ ක්‍රියාවට දානවා. ඒ තීරණය ක්‍රියාවට නංවන පිණිස. තුන්වෙනි දක්ෂතාවය තමයි වෙනස් වීම කළමනාකරණය කිරීම. අපි ඉගෙන ගන්නට අවශ්‍යයි අවශ්‍ය වෙනස්කම් කරන්නට පියවරෙන් පියවර. අපිට ඉක්මනින් දේවල් වෙනස් කරන්න බෑ. මොකද මනුෂ්‍යයන්ට අපි අනුගමනය කරන්නට බෑ. අපිට වඩා හෙමින් වෙනස්කම් කරන්නට බැහැ. මොකද එතකොට වෙනසක් වෙන්න යන්නේ නැහැ. අපි නායකයන් හැටියට තේරුම් ගන්නට අවශ්‍යයි.
අපි ඉස්සල්ලාම මූලික නායකත්වය සන්නද්ධ කරලා දර්ශනය තේරුම් අරගෙන ඒ කණ්ඩායම හරහා දර්ශනය ක්‍රියාත්මක කරන්නට ඕන. අපි ඒ වෙනස අවශ්‍ය වෙනස කරන්නට අවශ්‍යයි. වෙනසේ පළවෙනි පියවර තමයි නායකයන් පුහුණු කරන්න. හොඳ නායකයෝ හොඳ ආත්මයක් තියෙන අය තෝරගෙන සන්නද්ධ කරලා බලගන්වලා නායකත්ව කණ්ඩායමක් ලෙස සූදානම් වුණාම ඒ අය හරහා අවශ්‍ය වෙනස්කම් ඇති කරන්න සභාවේ නැත්නම් සංවිධානයේ වෙනස්කම් ඇති කරන්න පියවරෙන් පියවර වෙනස ගෙනෙන්න ඕන. නායකත්වය කියන්නේ වෙනස කිරීමයි. අපි නායකයෝ ලෙස ඉන්නව් ස්ථානයේ තේරුම් අරගෙන එතන එකතන පල් වෙන්නේ නැතුව ඒ මට්ටමේ ඉඳලා ඊළඟ මට්ටමට ගමන් කරන්න ඕන වෙනස ගෙනෙන කෙනෙක් වෙන්න ඕන නායකයෙක් ලෙස. හතරවෙනි කාරණාව තමයි ගැටලු නිරාකරණය කිරීමේ දක්ෂතාවය. අපි වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන්නේ මොනවද? ගැටලු නිරාකරණය කරන්න. කොහොමද ගැටලු නිරාකරණය කරන්නේ? අපි ආපහු කොහොමද ඉගෙන ගන්නේ? ඇහුම්කන් දෙන්න නායකයන්ගෙන් ඒ වගේම පොත් කියවන්න නායකත්වයේ සම්බන්ධ. හැබැයි සියල්ලට වඩා ස්වාමීන් වහන්සේගේ කැඳවීම මොකක්ද කියලා අඳුනගෙන ඒ පවිත්‍රකම ඒ තබාගෙන අපි නිවැරදිව ප්‍රශ්න විසඳන්නට උන්වහන්සේගේ මාර්ග පෙන්වීම ලබන්නට අවශ්‍යයි. නායකත්වයේ තියෙන විශාලම ප්‍රශ්න තමයි කාර්ය මණ්ඩලයේ ප්‍රශ්න, මිනිස්යන්ගේ ප්‍රශ්න. තවත් විශාල ප්‍රශ්නයක් තමයි නායකත්වයට හමු වෙන ගැටලු නිරාකරණය කිරීම. නායකයෙක් ලෙස මම කැමති නෑ ගැටලු වලින් මම හොයන්නේ නෑ ගැටලු. මම ඒවා හොයාගෙන යන්නේ නෑ. මම ඒවත් එක්ක ප්‍රීති වෙන්නේ නෑ. හැබැයි මගේ නායකත්වයේ ගැටලු ආපුවම ඒ ගැටලු වලින් පලා යන්නෙත් නෑ. මම එව්වා මුණ ගැසී විසඳනවා. මම ප්‍රේමණීයව ඍජුව ස්ථීරව ගනුදෙනු කරනවා ඒ ගැටලුත් එක්ක. මොකද ගැටලු වලින් අපේ පලා යන්න බෑ. අපි ගැටලු නිරාකරණය කරන්න අවශ්‍ය. ඒ සේවක හදවතක් එක්කම ආධිපත්‍ය නායකත්වයත් එක්ක දෙවියන් වහන්සේ දුන්නු ගැටලු නිරාකරණය කරන්න ඕන. කොහොමද අපි කරන්නේ? ඒකට අවශ්‍ය කාරණා පහක් අවශ්‍ය. ඒක තමයි තමුන්ට නායකත්වය දීම. තවත් වචනෙන් අදහස් කරනවා පස්වෙනි කාරණාව. අපේ චරිතය තුළ අපේ විශ්වාසවන්තකම නිර්දෝෂිකම තුළ වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒ කරන කොටගෙන අපිට අපිව මඟ පෙන්වන්න පුළුවන්. අපිට මඟ පෙන්වන්න පුළුවන් වුණාම අනිත් අයට මඟ පෙන්වන්න පුළුවන් වෙනවා. මේක තමයි පස්වෙනි දක්ෂතාවය. පර්සනල් ලීඩර්ෂිප් නැත්නම් පුද්ගලික නායකත්වය. ඒක තමයි ඉතාමත්ම අමාරු. එතනදී තමයි දෙවියන් වහන්සේට අවශ්‍යයි. නායකයෝ හැටියට අපිට ඔක්කොම උත්තර නැතුව යයි. ඒ නිසයි දෙවියන් වහන්සේ වුණා. අලුත් පොතක් ලියවිලා තිබෙනවා ගිය වර්ෂයේ ටොබ් විල්සන් විසින් ඔහුගේ පොතේ කතා කරලා කියනවා Tending Soul, Mind and Body කියලා එකක්. ඒකේ මම කොටසක් කියවන්න කැමතියි. මේක තමයි ඒක කතා කරන්නේ. ඔහු එකම විට දේවදාසයන්ට දේවභක්තික වීමට හා අකර්ණ්‍යමන්‍ය වීමට හැකියාව ඇත. ඔවුන් ශුද්ධ නමුත් අසම්පූර්ණ සිටීමට හැකියාව ඇත. ඔවුන්ට බයිබලයේ අනුකූලව විශ්‍රාන්තව සිටීමටද මානසිකව බිඳවැටීමටද පුළුවන්. ඔවුන්ට යාඥා වීරවරුන් හා සෑම දෙයක්ම තදින් පාලනය කරන්නන් වීමට පුළුවන්. ආත්මික පරිණතව සිටීමට හා චිත්ත වේගයන් යටපත් කර ගැනීමට පුළුවන්. මුළු හදින්ම යේසුස් වහන්සේට ප්‍රේම කරන අතර අධිකව ආහාර වැළඳීමට හෝ අසභ්‍ය දේ බැලීමට හෝ වේදනා නාශක වලට ඇබ්බැහිවීමට පුළුවන්. මා මේ හොඳින් දන්නේ එය අත්දැක තිබෙනවා. වසර ගණනාවක් දේව දාසයෙක් ලෙස දේව භක්තික නමුත් අකර්මණ්‍ය දාසයෙක්ව සිටීම 2015 ජනවාරි මාසයේදී සතියක් මා සමග සිටීමට පැමිණ මාගේ නිවසේ සිටියේ නම් මාගේ ක්‍රියාකරකම් දෙස දිනේ පුරා විමසිල්ලෙන් සිටියේ නම් මොහු දේව භක්තික මිනිසෙක්, යේසුස් වහන්සේට ප්‍රේම කරන්නෙක්, සභාවට ආදර කරන්නෙක්, ඔහුට භාර්යාවට හා ආදරේ සලකයි. යේසුස් වහන්සේ උදෙසා ලෝකෙටම වෙනසක් කරන්නෙක් යනුවෙන් පවසනු නොඅනුමයි. නමුත් මම අක්‍රීය අකර්මණීයයිද දක්වනු ඇත. නායකත්වයේදී අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපිට දේව භක්තික අරමුණක් තිබ්බත් ඇතුළාන්තේ අකර්මණ්‍ය භාවයක් තියන්න පුළුවන්. ඒක ගොඩනගන්න අවශ්‍යයි, සුවේතෙන්ට අවශ්‍යයි. ඒක නිසා තමයි නායකත්වයේදී වැදගත් වෙන්නේ අපි කොහොමද මඟ පෙන්වන විදිහ නෙමෙයි. අපි ජීවත් වෙන විදිහයි වැදගත් වන්නේ.
මේ ස්ථානය සමග ගනුදෙනු කරනවා නම් අපි ඇතුළාන්තය සමග ගනුදෙනු කරන්නට අවශ්‍යයි. ඒක ඉතාමත්ම වැදගත්. මෑත කාලේදී මම ලිපියක් ලිව්වා නිරෝගී නොවන නායකයෙකුගේ ලක්ෂණ 7ක් ගැන. මම ඒ ලක්ෂණ 7 මොනවද කියලා කියන්න කැමතියි. අපි ඉල්ලමු අපේ අභ්‍යන්තරයේ තියෙන මේ අකර්මණ්‍ය භාවයන් වලින් අපිව සුව කරන්න නායකයෙක් ලෙස එවිට අපිට ගෝලයන් බිහි කරන ගෝලයක් හැටියට ගමන් කරන්න පුළුවන්. ඇයි? මොකද පුද්ගලික නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා නායකත්වය තුළදී. ඒක චරිතය මත පදනම් වෙච්ච නායකත්වය. දේව භක්තික නායකයා ඔහුගේ ඇතුළාන්තයේ තියෙන අකර්මණ්‍යතාවයන් එක ගනුදෙනු කරනවා. මොනවද නිරෝගී නොවන නායකයෙකුගේ ලක්ෂණ 7? පළවෙනි කාරණාව තමයි අවතැන් වූ ස්වයං වටිනාකම. තවත් වගේකින් කියනවනම් රෝගී නායකයන් තමන්ගේ වටිනාකම දකින්නේ තමන් කරන ක්‍රියාකාරකම් වලිනුයි. ඒක තමයි වැරදි විශ්වාසය. ඒකෙන් විනාශ වෙන්න යනවා. අවතන් වූ ස්වයං වටිනාකම ගොඩක් වෙලාවට හැම වෙලාවකම ඒ නායකයෝ අනිත් අයත් එක්ක තරඟ කරන්නට යනවා. ඔහුගේ ස්වයං වටිනාකම නැති වෙලා තියෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව නැති වෙලා තියෙනවා. ඒ තියෙන්න ඕන දෙවියන් වහන්සේ තුළ. නිරෝගී නොවන නායකයෙකුගේ ඊළඟ ලක්ෂණය තමයි අවධානය ඇද ගැනීමට සොයයි. තමන් සිදු කරන ක්‍රියාකරම් කෙරෙහි අවධානය ගෙන ඒමට උත්සාහ දරයි. ඔහුගේ අනාරක්ෂිතකම් වහලා දාලා ඔහු අනිත් අයගේ ප්‍රසිද්ධිය පිළිගැන්මට බලනවා. ඔහුගේ ක්‍රියාකාරකම් කරේ යන්න අයගේ අවධානය ගෙන. රෝගී නායකයා තමන්ට අවධානය දිනා ගන්නට උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන් අන් අයට වරද පටවන්නත් හොඳ තමන්ට ගන්නටත් උත්සාහ කරනවා. අනිත් ලක්ෂණය තමයි වැඩට ලොල් වීම, ඇබ්බැහි වීම. ඔවුන් ඇවිල්ලා ඕනවට වඩා කාර්ය බහුලයි. ඔහුට දිගින් දිගටම රැස්වීම් තිබෙනවා. ඒ වගේම ඔහු අර ක්‍රියාකාරකම් හොයන කෙනෙක් වෙනවා. ඔවුන් තුළ ඉස්සල්ලාම මේ වැඩ කාර්ය බහුලකම දකින්නේ භාර්යාව දරුවන්. නිවසේ තිබෙන වගකීම් පැහැරහරින්ට ඔහුගේ කාර්ය බහුලකමත් පාවිච්චි කරනවා. හතරවෙනි කාරණාව තමයි ඔවුන් ප්‍රෝජ්‍යතාවාදීන්. ඒකෙන් ඔවුන්ගේ සම්බන්ධතාවයන් වලදී ප්‍රයෝජනය උදෙසා මනුෂ්‍යයන්ව පාවිච්චි කරනවා තමුන්ගේම වැඩේ ඉෂ්ට කරගන්නට. අනිත් අයගේ උපකාරයෙන් තමාගේ වැඩේ කරගන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ වැඩේදී නායකත්වයේදී ඔවුන්ගේ සම්බන්ධතාවයන් පළුදු වෙනවා. මොකද අනිත් අය ලවා තමුන්ගේ වැඩේ කරගන්න හදනවා. බොහෝ වේදනාවල් තිබෙනවා ඔහු යටතේ ඉන්න අයගේ සම්බන්ධතාවයන්. පස්වෙනි ලක්ෂණය තමයි රෝගී නායකයාගේ ලක්ෂණයක් ආඥාදායකයන්. ඔවුන් පාලනය කරන්නේ බය පාවිච්චි කරනවා, පාලනය කරනවා, බියට පත් කිරීම කරනවා. ධනවාදීව ශක්තිමත් කිරීමෙන් මනුෂ්‍යයන්ව නැගිටින්නේ. කාර්ය මණ්ඩලයේ බයෙන් ඉන්නවා මේ නායකයන් ඉදිරියේ. නායකයාව දැක්කම ඔවුන් බයට පත් වෙනවා මොනවා වෙයිද කියලා. ප්‍රීතියක් වෙනවට නායකයා දිහා බලලා ඔව් බය වෙනවා. 6 වෙනි කාරණාව තමයි මේ රෝගී නායකත්වයේ ලක්ෂණ. පරිපූර්ණවාදීන් මේගොල්ලන්. ඒකෙන් කතා කළ මොවුන් අතපසුවීම් සිදුවේ යයි බිය වෙනවා. ඒ වගේම අන් අය තමන් දුර්වල යයි දැකීමට බිය වෙනවා. හේතුව තමයි ඒගොල්ලන් හැම දෙයක්ම සම්පූර්ණව කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන් තුළ තරඟකාරීත්වය තියෙනවා. ඔවුන් දේවල් ළඟා කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. හැම වෙලාවකම පරිපූර්ණවාදියෙක් වුණහම තමුන් තමයි වැදගත්. තමුන් තමයි උසස් කියලා හිතනවා. 7 වෙනි කාරණාව තමයි නිරෝගී නායකයන් තමන්ව නොසලකා හරි. මොවුන් ආත්මික කොන්දේසි නොසලකා හරි.
ඔහුගේ ජීවිතේ පරිබාහිරයේ තියෙන දේවල් වලට පාලනයක් නැහැ තමුන්ගේ ඇතුළාන්තයේ තියෙන දේවල් ආරක්ෂා කරගන්නට. ඔහු දුවනෝ පරිබාහිරයේ තියෙන දේවල්. දෙවියන් වහන්සේට වෙලාවක් නැහැ. ඔවුන්ගේ නිරෝගී ආත්මික නිරෝගීකමට වෙලාවක් නැහැ. ඔහුගේ වටේ තියෙන දේවල් පිටිපස්සේ දුවනවා. ඔවුන් හිස් වූ ජීවිතයක් එක්ක තමයි ගමන් කරන්නේ. ඔවුන් ගිහිලා එක්කෝ අනතුරකට ලක් වෙනවා. ඔවුන්ගේ හැකියාවල් නිසාම ඔවුන් ගිහිල්ලා කඩාගෙන වැටෙනවා. සැබෑ දෙවියන් වහන්සේගේ ශක්තිය නොලබා තමුන් මත යැපීම නිසා ඔවුන් බිඳ වැටෙන්ට පුළුවන්. අපි ඉගෙන ගන්නට අවශ්‍යයි නිරෝගී නායකයන් ලෙස ගොඩ නැගෙන පිණිස. මම ඔබට සාරංශ කරන්න කැමති. මම ඔබට කියන්න උත්සාහ කරන්න හැදුවේ. මම ගෝලත්වය ගැන සභාවේ ඉගන්නන්ට උගන්වන්ට මට තහවුරු වෙන දෙයක් තමයි නායකත්වය ඉතාමත් වැදකයි. මම ආරම්භ කරන්නේ ගෝලත්වය සහ නායකත්වය එකට යනවා. නායකෙක් ශක්තිමත් නැත්තම් ගෝලත්වය තුළ ඔහු නායකත්වයේ ශක්තිමත් වෙන්න යන්නේ. ගෝලත්වයේ පිටිපස්සේ නායකත් පිටිපස්සේ ගෝලත්වයක් නැත්නම් ප්‍රශ්නය තමයි මොන ආකාර නායකයෙක්ද අවශ්‍ය වෙන්නේ. මම ඔබට යෝජනා කරන්න කැමති. සාර්ථකත්වයෙන් පදනම් වෙච්ච නායකත්වයක් නැත්තම් උපායන් මත පදනම්කුත් නායකත්වයක් හෝ දේවල් උදා කරගන්න නායකත්වයක් නෙමේ. චරිතය මත පදනම් වෙච්ච නායකත්වයක් අවශ්‍යයි. දෙවියන් වහන්සේට කීකරු වෙන, දෙවියන් වහන්සේට යටත් වෙන, සේවක හදවතක් තිබෙන ගබඩාකාරී හදවතක් තියෙන කෙනෙක් වෙන්න අවශ්‍යයි දේව රාජ්‍යයේ. අපි අවශ්‍යයි දෙවියන් වහන්සේ තුල අපේ ආත්මය තුල විවේකයට આવන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කැඳවන්නේ එවැනි නායකයෙක්. මම ඔබට පැවරුමක් දෙන්නම් සරල. ඔබ හිතලා ඒක ක්‍රියාවට නංවන්න පුළුවන්. ඔබේ ජීවිත අභ්‍යන්තර ජීවිතයට සංවර්ධනය කරන්නට උපකාර වෙයි දෙවියන් වහන්සේ තුල සංවර්ධනය කරගන්නට. අපි බොහෝ වෙලාවට යාඥාවෙන් උන්වහන්සේ ඉදිරියට එනවා. මම දනින් ඉඳලා තමයි යාඥා කරන්නේ. මම ලකුණක් හැටියට පියාණන් වහන්සේ ඉදිරියේ කාරණා තුනක් තියෙනවා. මගේ කණ්ණාඩිය මම ගලවනවා. මම පියාණන් වහන්සේ ඉදිරියේ කණ්ණාඩිය උන්වහන්සේ ඉදිරියේ තබනවා. මගේ පර්ස් එක අරගෙන තියෙනවා. ඒ ස්ථානයේ දෙවියන් වහන්සේ ඉස්සරහයි බිමින් තියෙනවා. ඊට පස්සේ මගේ කාලේ ඔරලෝසුව අරගෙන උන්වහන්සේ ඉදිරියේ සංකේතයක් හැටියට දෙනවා. මම කියනවා ස්වාමිනී මගේ ඔරලෝසුව මගේ කාලය සංකේතවත් කරනවා. මගේ කාලය ස්වාමිනී මට අයිති නැහැ. මගේ කාලය අයිති ඔබ වහන්සේටයි. ස්වාමිනී ඒ නිසා මගේ කාලය හරි ලෙස පාවිච්චි කරන්න මඟ පෙන්වන්නට. ස්වාමිනී එවිට මට කාලය හරි ලෙස පාවිච්චි කරමින් නායකයෙකුට වර්ධනය වෙන්නටත් නායකයෙක් ලෙස සේවය කරන්නටත් මගේ කාලයට මඟ පෙන්වන්නට ඔබ වහන්සේ දිව්‍යමය මුණ ගැසීම් තබන්නට මගේ කාලය ඔබ වහන්සේගේ නිසා ඔබ වහන්සේ ඒක මඟ පෙන්වන්නේ ඒක සංකේතවත් කරන්නේ මගේ ඔරලෝසුවේ. ඊට පස්සේ මගේ පර්ස් එක ගන්නවා. මම කියනවා ස්වාමිනී මා සතු සම්පත් මේකෙන් සංකේතවත් වෙනවා. මම ඔබ වහන්සේගේ පාමුලේ යටත් කරනවා එය. ස්වාමිනී ඔබ වහන්සේගේ පරමාර්ථයන් උදෙසා පාවිච්චි කරන්න. ඔබ වහන්සේගේ මහිමය උදෙසා මගේ සම්පත් ධනෙ පාවිච්චි කරන්න. ඊට පස්සේ මගේ කණ්ණාඩි ඇස් යුවල අරගෙන උන්වහන්සේගේ ඉදිරියට ඒකෙන් සංකේතවත් වෙන්නේ මම දේවල් බලන විදිය. ස්වාමිනී ඔබ වහන්සේ මට හරි ලෙස දකින්න උපකාර කරන්න. ඔබ වහන්සේගේ ස්වර්ගික ප්‍රඥාව දෙන්න. ස්වාමිනී මම වැරදියට දැක්කොත් මට හරියට මඟ පෙන්වන්න බෑ. ඒ නිසා ස්වාමිනී මට හරි ලෙස බලන්ට, මනුෂ්‍යයන් හරි ලෙස බලන්ට, සභාව ලෙස හරි ලෙස බලන්ට, මා දෙස හරි ලෙස බලන්ට ස්වාමිනී මට උපකාර කරන්න. මම දන්නවා ඔබ වහන්සේ මට කතා කරලා කිව්වේ මාව තෝරගත්තා. මම නුඹ සමග ඉන්නවා. මම නුඹට උපකාර කරනවා. ස්වාමිනී එහෙනම් මට හරි ලෙස බලන්ට උගන්වන්න. සමහරක් අය දැන් කණ්ණාඩි පැලඳවන්නේ නැතුව ඔබ මොනවද එතකොට කරන්නේ? ඔබගේ බයිබලෙන් වහන්සේගේ පාමුලේ තබන්න. බයිබලේ කතා කරන්නේ ආලෝකය නැත්නම් මඟ පෙන්වීම, ප්‍රඥාව, දකින්ට දැක්ම ලැබෙන්නේ එතනින්. බයිබලයේ පර්ස් එක ඔරලෝසුව ඇවිල්ලා කියන්නේ ස්වාමිනී මගේ ජීවිතයේ තියෙන මේ සියල්ල, මගේ නායකත්වයේ තියෙන සියල්ල, මගේ කාලය, මගේ සම්පත්, මගේ දැකීමට තියෙන හැකියාව සහ මඟ පෙන්වීම කියන සියල්ල ඔබ වහන්සේට යටත් කරනවා. මේ ව්‍යායාමයේ දිගින් දිගටම කරන්නට
තැනකට එන්ට යනවා සියල්ල ඔබට යටත්පත් කරන්න පුළුවන් වෙනවා. එවිට තමයි නායකයෙක් ලෙස නැගිටින්න පුළුවන්. නායකයෙක් ලෙස අපි දැන් සැලකිලිමත් වෙන්න ඕන. අපි සැලකිලිමත් වෙන්නේ අපි කොහොමද මඟ පෙන්වන්නේ කියලා දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකය තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන් ගමන් කරන්න. ඔබ නිවැරදි ජීවිතයක් ගත කරද්දී දෙවියන් වහන්සේගේ කරුණාවේ ඔබට මඟ පෙන්වන්න පුළුවන් වෙනවා හරි ලෙස. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා ප්‍රශ්න අසන්ට ඔබට කාලයක් සපයා දෙනවා ඇති මේ වෙලාවේ. බොහොම ස්තුතියි පාස්ටර්. නැවතත් ඔබට ස්තුති කරනවා අපිට අභියෝග කරන නිසා මේ සන්ධ්‍යාවේ අපිව ශක්තිමත් කරපු නිසා අපිට ගොඩක් දේවල් සිතා බලන්න තියෙනවා. අපිට මේ වෙනකොට ප්‍රශ්න කිහිපයක් ලැබිලා යොමු වෙලා තියෙනවා. සමහර ප්‍රශ්න මම ඔබට කියවන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි සුවන් නායකත්වය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. තමන්වම නායකත්වයට පමුණුවගත්තු එකේ භයානකමක් තියෙනවා. මොකද්ද self leading නැත්නම් මාව නායකත්වයට මඟ පෙන්වන්නේ කියන්නේ. මේක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? බොහොම ස්තුතියි පාස්ටර් නිරෝෂන්. මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. self leading self leading කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. self leadership කියන්නේ පළවෙනියේ මම මට මඟ පෙන්වන්න මමම මට මඟ පෙන්වන්න ඕන අනිත් අයට මඟ පෙන්වන්න ඉස්සෙල්ලා. ඒකෙන් අදහස් කරන්නේ නායකත්වය දෙන්නේ උදාහරණයෙන් ජීවිත ආදර්ශයෙන්. ඒ කියන්නේ අපේ නිශ්චල කාලයේදී අපි වර්ධනය වෙනවා. ඒ නිශ්චල කාලයේදී මම උන්වහන්සේ තුළ වර්ධනය වෙනවා. උන්වහන්සේගේ අවශ්‍ය දේ ලබනවා. මම මාට මඟ පෙන්වීම ලබන්නේ නැතුව තවත් කෙනෙක්ට මඟ පෙන්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් තමාව නායකයෙක් පත් කරගත්තා කියන්නේ ඒක වෙනස් දෙයක්. ඒ නායකයා Taman මත තමයි යැපෙන්නේ. තමන්ව නායකයෙක් කරගත්තු කෙනා මොනවද වෙන්නේ? හොඳට ආරම්භ කරත් පසු කාලීනව තමන් මත යැපෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන කාලයේදී මොකද වෙන්නේ? ඔහු කියන්ට යනවා දෙවියන් වහන්සේ මඟ පෙන්වුවා. දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ ආරම්භ කරයි කියලා. සමහරක් වෙලාවට ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. මේ ආකාරයෙන් කියන්න ගියාම තමන්වම අගය කරගන්න, තහවුරු කරන්න තමයි මේ දේවල් කියන්නේ. මනුෂ්‍යෝ මං කියන දෙයට ඇහුම්කන් දෙන පිණිස ඒ අය නැගිටලා කියනවා දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා. නමුත් අපේ ජීවිතේ තියෙන ඵලය තමයි වෙනස් ඇති කරන්නේ. අපේ වචන නෙමේ වැදගත්. මනුෂ්‍යයේ නායකයෙක්ගේ වචන වලින් මනුෂ්‍යව රැවටෙන්න පුළුවන්. නොගැඹුරු නායකයෙක් මෙලෙස මඟ පෙන්වන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන. ඒකේ පැවැත්මක් නැහැ. ඒක ක්‍රමානුකූලව කඩාගෙන වැටෙන්න යනවා. පැවැත්මක් තියන්නේ දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ පෙන්වුවයි කියන වචන වලින් නෙමේ ඔහුගේ ජීවිත ආදර්ශයෙන්. මාත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය නැත්නම් මගේ සභාවේ ඉන්න අනිත් නායකයෝ මට සමීපව ඉන්න අය මම ඒගොල්ලන්ට කිව්වහම ස්වාමින් වහන්සේ මට මඟ පෙන්වුවයි කියලා. ඒ මඟ පෙන්වීම ගැන වාර්තාවක් තියෙනවා. උදාහරණයක් හැටියට ස්වාමින් වහන්සේ වතාවක් ගොඩනැගිල්ලක් හදන්න මඟ පෙන්වුවා. ඒක අපි ලෝන් එකකින් නෙමෙයි ඒක ගොඩනගන්න යන්නේ. අපි ණයක් නැතුව ඒ ගොඩනැගිල්ල ගොඩනගන්න ස්වාමින් වහන්සේ මට කිව්වා ඒ කිව්ව විදිහටම ණයක් නැතුව ඒ ගොඩනැගිල්ල අපි ඉවර කරා. මම කියන දෙයත් මගේ ජීවිතේ තියෙන ප්‍රතිඵලයත් හැම වෙලාවකම එකට සමගාමී වෙන්න ඕන. self leadership කියන්නේ මගේ අවංකභාවයේ නිර්දෝෂකම තුල ගමන් කරනවා. මම කියන දෙයයි මම ජීවත් වෙන දෙයයි සමාන වෙලා මට මගේ ජීවිත ආදර්ශයෙන් මඟ පෙන්වන්න පුළුවන්. පාස්ටර්ට ස්තුතිවන්ත වෙනවා. බොහෝ ප්‍රශ්න තවත් එනවා. ඊළඟ ප්‍රශ්නට අහුම්කන් දෙමු. මුලින්ම වැදගත් සහ
හදිස්සි කියන කාරණා දෙක අතර පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍යයි. කොහොමද අපි කොහොමද මේ අපි කොහොමද මේ කාර්ය බහුල සේවා ජීවිතෙන් මිදිලා උන්වහන්සේ මඟ පෙන්වන විදිහට ගමන් කරන්නේ. අප- කොහොමද අපි වෙනසක් කරන්නේ මේ වගේ අවස්ථාවකදී සභාවට හානියක් නොකර. මම ඉගෙනගත්තු කාරණාව දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි අපේ ඉන්න ඉරියව්ව. ඉරියව්ව කියන එක මම පැහැදිලි කරන්න කැමති කතාවකින්. ලන්ඩන් වල තියෙන නැෂනල් ආර්ට් ගැලරිය එකේ ඒ ස්ථානයේ ඉතාලි කලා පුනරුදයට අයත් චිත්‍ර ඒ සම්පූර්ණ මහලකම පිරී තිබුණා. මේ එක චිත්‍රයක් පස්වැනි ශතවර්ෂය හිටපු කලාකාරයෙක් චිත්‍රකරුවෙක් ලිපී කියලා ඔහු ඇන්ද චිත්‍රය තමයි ලදරු ජේසුස් වහන්සේ සහ මව්. එක දවසක් මේ කලාගාරයට විශේෂම කලා විචරකෙක් ආවා රොබර්ට් කමින් කියලා. මේ චිත්‍රය දිහා බලලා ඔහු ඒ ස්ථානයේ ලොකු සමීක්ෂණයක් කරා. ඒකේ තිබ්බ ආලෝක ඒකේ වර්ණ ඒකේ කලාකාරයෙක්ගේ තියෙන සියලු හැකියාවල් පින්සල් පහරවල් ඔහු දැක්ක. නමුත් රොබර්ට් කමින්ට ඓතිහාසික කලා නිර්මාණ සම්බන්ධව මහාචාර්යවරයෙක් වුණා. ඔහුට තේරුණා මෙතන මොකද්ද අඩුවක් වුණා. මොකක් හරි අඩුවක් තියෙනවා මේ කලාකෘතියේ. ඔහු ඒ ස්ථානයේ ඉඳන් බලා සිටියා. එක පාටම ඔහු එක ප්‍රශ්නයක් අහනවා. මේ චිත්‍රයේ පරමාර්ථය මොකද්ද කොහොමද ඒක නිර්මාණය කරේ? ඒක කලාගාරයකටද නිර්මාණය කරේ නැත්නම් යාඥා නමස්කාර මධ්‍යස්ථානයකටද ඒක නිර්මාණය කරේ? ඒ කලාගාරේ ඉඳලා ඒක අගය කරා. නමුත් කලාගාරකේ අගය කරනවා. නමුත් යාඥා කරන තැනක ඒක වෙන ආකාරයක දකින්න. ඔහු මේ රොබර්ට් මොනවද කරේ ජීවිතේ කවදාක්වත් නොකරපු දෙයක් කරා. ඒ ආර්ට් ගැලරි එකේ ලන්ඩන් එකේ මේ පින්තූරයේ ඉස්සරහා දන ගහලා ඉහළට බැලුවා. ඔහු දනින් ඉද්දී ඔහු දැක්කා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක්. සම්පූර්ණ අදහස ආවා. මේ මව් ලදරු ජේසුස් වහන්සේ විතා අල්ලගෙන හිටියා. පිටිපස් කඳු වලල්ල ලස්සන්ට තිබ්බා. මේ කලා වර්ණ මේ හැම එකක්ම එකට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඔහුගේ හිටපු දනින් ඉද්දී ජීවිතයත් ඒ වගේ තමයි. අපි සමහරක් වෙලාවට සේවය නිකන් ඇවිල්ලා කර්මාන්ත ශාලාවක් වගේ අපිට හැම එකටම දුවනවා ඉවරයක් නැහැ. නැත්නම් බොහෝ දේවල් කරනවා. අපි එන්නව ඉරියව්ව අපි ඒ ඉරියව්ව වෙනස් කරලා උන්වහන්සේ ඉදිරියේ දනින් ඉඳලා අපි කිව්වොත් ස්වාමිනී ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්නයි කියලා. එහෙනම් මේ ජීවිතේ කාර්යබහුල ජීවිතෙන් නිදහස් වෙන්න තියෙන පළවෙනි ආකාරය තමයි ඉරියව්ව. දනින් ඉඳලා යාඥාවේද නමස්කාරයේද ඉරියාවට එන්න. මිනිස්යාගේ ප්‍රඥාව මත ඇපෙන්න නෙමේ දනින් ඉඳලා ස්වර්ගික ප්‍රඥාව ලබන්න. දෙවෙනි කාරණාව තමයි ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය සිදුවෙන්න ඕන. එතන තේරුම් ගන්න ඕන. ජීවිතේ බොහෝ දේවල් අපෙන් බලාපොරොත්තු වෙනවා. බොහෝත් බරක් තිබෙනවා නායකත්වයේ. අපි කාලය දෙන්න තීරණය කරේ නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න උන්වහන්සේගේ මූණ සොයන්ට. අපිට හැම දෙයක් වර්ධිත. ඒ නිසා වැදගත් අපි කාලය වෙන් කරන්න ඕන. මම මගේ තරුණ දරුවන්ට දවසක් කිව්වා ඔවුන් ලදරු පාසලට යන්නේ වලේ. මං කිව්වා උන්ට. මං කිව්වා මං තාත්තා කෙනෙක් හැටියට ආදරේ. මට ඕගලන්ට තාත්තා කෙනෙක් හැටියට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ අම්මට ප්‍රේම කරන එක. ඕගලන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ මවට ආදරය කරන එක. අපේ සංවිධානයට වේවා සභාවට වේවා කරන්න පුළුවන් හොඳම දේ තමයි දෙවියන් වහන්සේත් එක්ක තනිව ගත කරන්න කාලය ගැනීමත් උන්වහන්සේට ප්‍රේම කිරීමත්. මේ ක්‍රියාවලිය තුළ
මේක තමයි පළවෙනි පියවර. එළිදරව් දෙකේ කතා කරලා කියනවා. එපීසේ සභාවට කතා කරලා කියනවා. අවවාදයක් දෙනවා. නුඹ පළමු ප්‍රේමයෙන් අහක්ව ගියා. මම ඔබට යටහත්ව ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනි ක්‍රියාවේ අධ්‍යරය තමයි දෙවියන් වහන්සේ තුළ ස්ථීර වෙන්න. අපි ඒ පළමු ප්‍රේමයට එන්න අවශ්‍යයි. නැවතම් අපි කරන හැම දෙයක්ම දේවක් වැඩක් වෙන්න යන්නේ. යාඥා කරන්න පුළුවන්, වචනේ කටපාඩම් කරන්න පුළුවන්, ගොඩක් සේවාවල් කරන්න පුළුවන්, කාර්ය බහුල වෙන්න පුළුවන්. නමුත් ප්‍රේමයෙන් ඉවත් වෙලා නම් කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. ඔබ අධෛර්යමත් වෙන්න යනවා. ඔබ තුල තිබෙන ජුවලිතකම නැති වෙනවා. ගින්න නැති වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක ඒ ප්‍රේමයේ සම්බන්ධතාවයෙන් ගමන් කරද්දී තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා ප්‍රථම දේවල් ප්‍රථමයෙන් තබමු. පළමුවෙන් දෙවියන් වහන්සේ මත යැපෙමු. ඊට පස්සේ අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයට එමු. ඒක සිද්ධ වුණාම අන් හැම දෙයක්ම ක්‍රමානුකූලව හරියන්ට යනවා. මට කියන්න පුළුවන් පියවරෙන් පියවර අපේ ඉරියව්ව අපි කරන කිසිවක් සාර්ථක වෙන්නෙත් නෑ, අර්ථවත් වෙන්නෙත් නෑ, පවතින්න යන්නෙත් නෑ. මේ කාරණා දෙක මතක තබන්න. ඔබ උන්වහන්සේ ඉදිරියේ තිබෙන ඉරියව්ව යටහත් යාඥාව කීකරුකම උන්වහන්සේට තියාගන්න ඕන. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඒ ක්‍රියාවලිය පවත්වන්න. උන්වහන්සේ වෙතට හැරී උන්වහන්සේගේ ප්‍රේමයට පළමු ප්‍රේමයට එන්න. ඊළඟට කරන දේ ඉතාමත් පහසු ඊළඟ දේ. ජේසුස් වහන්සේ ගැන මරියා සේවකයන්ට කතා කරලා කියනවා. උන්වහන්සේ කියන්නේ කුමක්ද ඒ දේ කරන්නට යොහන් දෙවෙනි පරිච්ඡේදය. මරියා ගිහිල්ලා සේවකයන්ට කතා කරලා කියනවා උන්වහන්සේ කියන ඕන දෙයක් කරන්නට. ජීවිතය අසීරු නෑ. ඒක ඇවිල්ලා ට්‍රෙඩ් මිල් එකක් නෙමෙයි. නායකත්වය ඇවිල්ලා කාර්ය බහුලකම හිරවීමක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන දේ ඒ ආකාරයෙන් කරන්නට. එතකොට ඔබට හම්බෙන්ට යනවා දෙවියන් වහන්සේගේ බලය. ඒක ඉතාමත්ම අනර්ග උත්තරයක්. තවත් බොහෝ ප්‍රශ්න එනවා. අපිට කාලය සීමිතයි. ඒ නිසා වැදගත් ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා කරමු. යක්ෂයාගේ ගෝලත්වයේ නැති සංස්කෘතියක් සභාව තුළ බිහි වෙලා තිබෙනවා යක්ෂයාගේ බොරුව නිසා. කොහොමද අපි මේකෙන් වෙනස් වෙන්නේ? මේකෙන් එළියට එන්නේ? මං ඔබ අහන ප්‍රශ්න වලට හරි ආසයි. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්න අහන්නේ. ගෝලත්වයේ අද දවසේ වෙන්න ඕන වෙනස තමයි තේරුම් ගන්නට අවශ්‍යයි. ගෝලත්වයේ ඇවිල්ලා මිලයක් ගෙවන්න ඕන. ඒකට හේතුව තමයි බොහෝ ගෝලත්වයේ අමාරුයි කියලා හිතන හින්දා තමයි ගෝලය වෙන්නේ නැත්තේ. ඒක යක්ෂයාගේ බොරුවක්. ගෝලත්වයේ අසීරු නැහැ. මම ඔබට පැහැදිලි කරන්න. ගෝලත්වයේ මිලයක් ගෙවන්නට තිබෙනවා. උන්වහන්සේ කිව්වා කුරුසිය අරගෙන මා පසු එන්නයි කියලා. මේක තමයි පළවෙනි පියවර. මේ යටත්කමට ආපුවාම යටත් වුණ ගමන් දෙවියන් වහන්සේගේ බලය එනවා. උන්වහන්සේගේ බලයෙන් අපි ශක්තිමත් වෙනවා. අපේ ශක්තියෙන් නෙමෙයි උන්වහන්සේ අනු වෙන්නේ. දෙවියන් වහන්සේගේ ශක්තියෙන් තමයි අපි මේක කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට හමු වෙනවා උන්වහන්සේගේ වියගහ පහසුයි, උන්වහන්සේගේ බර සැහැල්ලුයි. අපි ගෝලත්වයට ඇතුල් වෙද්දී මොනවද කරන්නේ? යක්ෂයාගේ බොරුව එනවා. ගෝලත්වයේ අමාරුයි. අපි තේරුම් ගන්න නැති දේ තමයි ගෝලත්වයේ නොවී සිටීම ඊට වඩා අමාරුයි. මොකද ඇතුළාන්තයේ තෘප්තියක් නැහැ, බරක් තිබෙනවා හැම වෙලාවකම ගෝලෙක් නොවුනම. සේවයත් අමාරුයි. නායකත්වය අමාරුයි. මම වසර 30ක් නායකත්වයේ ඉන්නවා. නමුත් උන්වහන්සේගේ මේ අසීරුකම් මැද්දේ දෙවියන් වහන්සේගේ ශක්තිය මට ලැබිලා තිබෙනවා. ස්තුතිවන්ත හදවතක් මට ලැබිලා තිබෙනවා. අනිත් පැත්තේ ගෝලත්වයේ නොවන මිනිසයාට ඉතාමත් අමාරුයි. ඒක බරයි, අසීරුයි. ඇතුළාන්තයේ ප්‍රීතියක් නැහැ ඔහු තුල. ඒ නිසා මේ දෙආකාර ජීවිතයක් ගත කරන්න වෙලා තිබෙනවා.
යක්ෂයා ගෙනෙන ඊළඟ බොරුව තමයි ගෝලත්වය අමාරු විතරක් නෙමේ. මේක විකල්පයක්. ගෝලත්වයේ විකල්පයක් ඕන්නම් තෝරගන්න නැත්තම් අතාරින්න පුළුවන්. ගෝලයෙක් වෙන්න ඉක්මනට උත්සාහ කරන්න එපා. හැමිට ජීවිතේ භුක්ති විඳින්න සතුටු වෙන්න පස්සේ ඕක ගැන හිතන්න. මේක විකල්පයක්. ගෝලත්වයේ අසීරුත් නැහැ. ගෝලත්වයේ විකල්පයකුත් නෙමේ. ඒක හැම කිතුණුවෙක්ටම ආйти ගෝලත්වයේ නොවන මිනිසයාට තමයි අසීරු ජීවිතය තියෙන්නේ. අපි දෙවියන් වහන්සේත් එක්ක ඔබ දෙවියන් වහන්සේව තෝරගත්තහම ගෝලත්වය විකල්පයක් නෙමේ. ඒක අවත්‍යවශ්‍ය කාරණාවක්. කොහොමද? කුඩා කණ්ඩායමක් හැටියට ගෝලත්වයේ ගෙනෙන සංස්කෘතියක් බිහි කරන්නේ කොහොමද? තවත් ඒකටත් පියවරන් කීපයක් තිබෙනවා. මම මූලිකම දේ කියන්න. දෙවියන් වහන්සේගේ වචනයට යන. හිතන්න මෙහෙම. මේ කුඩා කණ්ඩායමේ කිසිම දෙයක් කරන්නේ ඔබ කුඩා කණ්ඩායමක ගොඩක් දේවල් කරන්න පුළුවන් යාඥාව නමස්කාරය මේ වගේ දේවල්. නමුත් ඒ සියලු කාරණා පැත්තකින් තියන්න. මේ කුඩා කණ්ඩායම තුළ ගෝලත්වය අරන් වෙන දෙයක් නැත්නම් එක එකනව ධෛර්යමත් කරන්න තමුන්ට දෙවියන් වහන්සේත් එක්ක පුද්ගලික කාලයක් තියාගන්න. ඒ පුද්ගල කාලේ අහපු දේවල් එක එක්කෙනාත් එක්ක බෙදා ගන්න. එක එක්කෙනාව ධෛර්යමත් කරන්නයි කියන්නේ එකෙන්. මේ දේ බෙදාගත්තාම ධෛර්යමත් කරපුවාම මේ ගමනේ එකට යන්න උදව් වෙනවා. මේ පුංචි දේම ලොකු වෙනසක් ඇති කරනවා. මේ නවක කිතුණුවන් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. මම කවනන්ට් ෆෙලෝෂිප් එකේ ජ්‍යෙෂ්ඨ පාලකවරුන් එක්ක කතා කරා. අපි පුහුණු කරන කාලයක් තිබ්බා. මම අහපු ප්‍රශ්නේ තමයි පළවෙනි ප්‍රශ්නේ තමයි උන්ගේ. දෙවියන් වහන්සේ ඔබට ඔබේ නිහඬ කාලේදී මොනවද කතා කරේ? මොකද ඒ පළවෙනි පියවර ගන්න ඒක තමයි අත්තිවාරම. මේ පියවර හරි ගස්ස ගත්තාම අනිත් දේවල් හැම දෙයක්ම පිළිවෙලට එයි. නායකයෙක් හැටියට ඔබේ දිනපතා නිහඬ කාලයත් එක්ක යන්න. දෙවියන් වහන්සේගේ වචනේ අහන්න විතරක් නෙමෙයි ක්‍රියා කරන්නට ඒ වචනේ මේ කුඩා කණ්ඩායම තුළ එකිනෙකත් එක්ක බෙදාගෙන ධෛර්යමත් කරන්නට. එතකොට ගෝලයන් ගොඩනගන කණ්ඩායමක් හැටියට ඉදිරියට යන්න යනවා. බොහොම ස්තුතියි පාස්ටර්. තව එක ප්‍රශ්නයක් අපි ගමු. රෝගී නායකයා ගැන කතා කරා. ඒක සාරාංශ කරොත් ඔහුගේ අනන්‍යතාවය සහ ඔහුගේ වටිනාකම් ගැන තමයි කතා කරන්න උත්සාහ කරන්නේ එතන. මේක ගැන තව ටුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? රෝගී නායකත්වය අනන්‍යතාවය ගැන ගනුදෙනු කරයි. වැදගත්කම කියන්නේ මගේ ජීවිතේ උන්වහන්සේ මොනවද කැඳවා තිබෙන්නේ. ආරක්ෂිතකම කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුළ මං කරන්න තියෙන වැඩේ කරන්න පුළුවන්ද. අනන්‍යතාවයේ සිග්නිෆිකන්ස් මේ කාරණාවේදී මිනිසෙක්ට මිනිසයා පදනම් කරගන්න පුළුවන් නැත්නම් දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගන්න පුළුවන්. අපේ මූලික වටිනාකම් හඳුනා ගන්න ඕන. මම වැදගත් මට ශක්තිය නැහැ. මට හිතෙනවා අතහැරලා දාන්න. අනිත් අයට කරන්න පුළුවන් මට කරන්න බෑනේ. මේ වගේ අසුභවාදී සිතුවිලි එක්ක යක්ෂයා අපිව අධෛර්යමත් කරනවා. එතකොට අපි තැනකට එනවා අපි අතහරින්න ඕන. නමුත් අනිත් පැත්තෙන් අපි දෙවියන් වහන්සේගෙන් සත්‍යතාවය ලබා ගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ අභ්‍යන්තරයේ වැඩක් කරනවා. උන්වහන්සේට ඕන මුල් පල්ලහැට අදින්ටත් ඵල ඉහළට දරන්නටත් ඒක සිද්ධ වෙන්න නම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ වැදගත් ජයග්‍රහණය අපේ තුලට ගෙන්න ඕන. දෙවියන් වහන්සේ තුල අපිට ජයග්‍රහණය ලබන්න පුළුවන්. ජයග්‍රහණය පුළුවන් දෙවියන් වහන්සේගේ බලය අප තුල ක්‍රියා කරන නිසා. මේක අපි සමබර කරගන්න අවශ්‍යයි. ජයග්‍රහණය ඉතාමත් වැදගත්.
හැබැයි දෙවියන් වහන්සේට යටත් වුණාම දෙවියන් වහන්සේ අපිට ඇතුල් වීම ඉතාමත්ම වැදගත්. ජයග්‍රහණය දෙවියන් වහන්සේගේ ක්‍රියාව නැතුව පවතෙන්න යන්නේ. අපේ ජයග්‍රහණයට යම් ක්‍රියාවක් කරන්න තිබෙනවා. ඒ තව වචනකින් කියනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ඇවිල්ලා දෙවියන් වහන්සේ අපිට කතා කරලා අපි උන්වහන්සේගේ වචනට ඇහුම්කන් දුන්නාම උන්වහන්සේ අපිට අභියෝග කරනවා. උන්වහන්සේ අපිව ධෛර්යමත් කරනවා. මම නුඹව ධෛර්යමත් කරලා තියෙනවා. මම නුඹ සමග ඉන්නවා. මම නුඹට උපකාර කරනවා. අපි කියනවා එතකොට ස්වාමිනී ඕ ස්වාමිනී ඔබ වහන්සේගේ ශක්තිය අවශ්‍යයි. අපි උන්වහන්සේට යටත් වෙද්දී උන්වහන්සේගේ පළමු ප්‍රේමයට හැරිලා ඇවිල්ලා ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න ඕන. නමුත් ඒකත් එක්ක අපි ක්‍රියා කරේ නැත්නම් කාලයකට පසු අපගේ හදවත සීතල වෙන්න යනවා. අපේ ඇතුළාන්තය අපේ වටිනාකම් අපේ අනන්‍යතාවයට බලපෑමක් ඇති කරන්නට යනවා. අපේ අනන්‍යතාවයට අපේ වැදගත්කමට අපේ ආරක්ෂාවට බලපෑමක් කරලා අපිව අධෛර්යමත් කරන්නට යනවා. ඒක අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. මොකද අනුගමනය කිරීම ඊළඟ සැසිවාරයන් දෙකේදී අපි ඔබ සමග කතා කරන්නට යනවා. දේව වචනය තුලින් ඒ ගැන බලන්ට මොකද්ද අපිට දෙවියන් වහන්සේ කතා කරපු දෙයත් එක්ක අනුගමනය කරනවා කියන්නේ මොකද්ද? ඊළඟ සැසිවාරයේදී ඊට පස්සේ අවසාන සැසියේදී කොහොමද මේක ක්‍රියාවට නංවන්නේ කියලා අපි බලන්ට යනවා. මම දන්නවා මේ අපි ආශිර්වාද ලබලා තිබෙනවා. ගොඩක් දේවල් තේරුම් ගන්නට අවශ්‍යයි. සමහරක් ඒවල් අතාරින්න අවශ්‍යයි. මහත් වගකීමක් නායකයන් හැටියට අපිට දීලා තිබෙනවා. අපි අවසන් කරන්න ප්‍රථමයෙන් මේ වෙබිනා එක වැදගත් පාස්ටර් එඩ් ආරම්භ කරා ගෝලත්වයේ මිත්‍යාවන් ඉවත් කිරීම. ඒ පළවෙනිම ඔහු කතා කරා අයහපත් ආරංචිය සුභාරංචිය ඊට පස්සේ කතා කරා ඊට පස්සේ ඔහු එළිදරව් කරා ගෝලත්වය ගැන ගෝලත්වයේ ගනුදෙනු කේවල් නොකළ හැකි කාරණාවන් ගැන කතා කරා. ඊට පස්සේ අද දවසේ අද කතා කරා ගෝලයන් සහ එඩේරන් සහ නායකයන් ලෙස අපිට කතා කරා. අපිට නිදහසට කරුණු දෙන්න බෑ. අපි අපේ හදවත් සෝදිසි කරන්න ඕන. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රති බලන්න ඕන. ඒ සමග අපි ඉදිරියට යන්න ඕන. මේ කාලයට ඉතාමත් වැදගත් වචනයක් පාස්ටර් එඩ් අපිට දුන්නා. මම ඉල්ලා සිටිනවා පාස්ටර් එඩ් අපි උදෙසා යාඥා කරයි කියලා මේ ඉගැන්වීමේ කාලය අවසානයට එද්දී. උන්වහන්සේට සැබවින්ම කීකරුවන පිණිස අපේ හදවත් නියම ඉරියව්වට ගෙනෙන්න. ඒ වගේම ඒ ජීවිතේ ජීවත් වන පිණිස උන්වහන්සේගේ උපකාර ලබන්නට පාස්ටර් එඩ් යාඥා කරනවා ඇති. ස්වර්ගික පියාණනි අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එන අපේ දුර්වලතාවයන් එක්ක ස්වාමිනී අපේ දුර්වලකම් කියනවා වගේම අපි ඔබ වහන්සේගේ ශක්තිය ගැන ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ පොරොන්දු ගැන ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. ඔබ වහන්සේ අප සමග සිටිනවා. ඔබ වහන්සේ අපිට උපකාර කරනවා. ස්වාමිනී අපිට උපකාර කරන්න. ඒ කාර්ය විශාලව තිබෙනවා. සම්පත් අඩුව තිබෙනවා. වේගයේ අඩුව තිබෙනවා. ඔබ ඒ කාලෙදී ඔබ වහන්සේ තුළ අපි පිහිටා සිටිනවා. මන්ද අපේ ශක්තිය ඔබ වහන්සේ තුළයි. අපේ බලාපොරොත්තුව ඔබ වහන්සේ තුළයි. අපේ රාජ්‍ය තුළ වර්ධනය වෙන්නේ ඔබ වහන්සේ තුළයි. ස්වාමිනී පියාණනී අපි ඔබ වහන්සේගේ උපකාරය ඉල්ලා සිටිනවා. ස්වාමිනී අපේ ජීවිතය තුළ නිරෝගීකම ගොඩනැගුවම. ස්වාමිනී අපි රෝගී නායකයන් නොවන පිණිසත් ස්වාමිනී නිරෝගී නායකයන් ලෙස ගොඩනැගෙමින් නිරෝගී නායකයන් ගොඩනගන්නට උපකාර කරන්නට මේ අනර්ග ජීවිතය අපිට මඟ පෙන්වන්නට මේ සියල්ල ඉල්ලන්නේ අනර්ග යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන්. ආමේන්.